සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. ජුනි මාස 7 වනදා දක්වා සංචරණ සීමා කණ්ඩව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා නව ක්‍රමවේදයක්. සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට 5000ක දීවනාව ජූලි මාසයේදීත්. ස්පුට්නික් එන්නත් මාත්‍රා 5000ක් දිවයිනට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීමට රජයේ අවධානය. ලොව දිනකදී වැඩිම එන්නත් කරන වාර්තාව චීනයෙන් වාර්තා වෙයි. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ වන විට පනවා ඇති සංචරණ සීමා ජුනි මාස 7 වනදා අලුයම 4 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම මාස 31 වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට මින් පෙර තීරණය කර තිබුණත් එම දිනවලදීද සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. එම තීරණය හමුවේ මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට හැකියාව ඇති බවයි. ඒ අනුව මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යයි. කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාවද වගකීමෙන් සහාය දිය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. සාමාන්‍ය මිනිස්සු එළියට යන්න දෙන එක කරන්න බෑ කරොත් කිසිම වගකීමක් නැහැ. එදා අපි දැක්කනේ අද වුණත් වැඩි පාරිවාහන ජනතාවත් මේක වගකීම ගන්න ඕනනේ. දවස් 16ක් දැන් වහලා තියලා මේකේ ප්‍රයෝජනෙ නැති වුණොත් එහෙම බලන්න ඕන මිස්යූස් කරනවාද? මිස්යූස් කරනවා කියන්නේ බොරු ලේබල් ගහගෙන යනවා. මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි 21 වනදා සංචරණ සීමා පැනවූ අතර එය 25 වනදා ලිහිල් කෙරුණා. ඒ අනුවයි නැවත එදින රාත්‍රියේ සිට මෙම මාස 28 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කරනු ලැබුවේ. සංචරණ සීමා ලිහිල් කරන්න ඉස්සෙල්ලා තීරණය කරලා තිබිච්ච 31 වෙනිදාත් 4 වෙනිදාත් ඒ ලිහිල් කිරීම කරන්නේ නැතුව 7 වෙනිදා දක්වා මේක පවත්වාගෙන යාමට තීරණය කරනු ලැබුවේ. මේ සංචරණ සීමාවන් අතර නැවතත් පොකුරු අනුපොකුරු නිර්මාණය වීමක් සිදු වුණොත් නැවතත් එතනින් එහාටත් දීර්ඝ කරන්න ප්‍රවණතාවයක් තියෙන පුළුවන් නිසා ඒක වළක්වන්න මේකෙන් යම් ආකාරයක අපේ මහජනතාව යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. නමුත් අපි හරියට මේ කාල පරිච්ඡේදය තුළ හිටියොත් 7 වෙනිදා වෙනකොට අපිට පුළුවන් වෙයි 8 වෙනිදා වෙනකොට නැවත අපි ඉස්සෙල්ලා හිටපු තත්ත්වයට යන්න යම් සීමාවන් වලට යටත් වෙන්න. සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපාය හිමි වූ පවුල් වෙත රුපියල් 5000 දීමනාව ජුනි මාසයේදී ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා පවසනවා. සංචරණ සීමා සමයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබඳ දැනුම්පත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේ අතර ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. පවතින සංචරණ සීමා තුලත් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කරලා රුපියල් 5000 දීමනාව නැවත වරක් ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒ අනුව අපි විශේෂයෙන්ම දැනට
රජය විසින් ලබා දෙන කිසියම් දීමනාවක් ලබන පුද්ගලයන් ඉන්නවා නම් ඒ පුද්ගලයන්ට උන් ලබන දීමනාව රුපියල් 5000ට වඩා අඩු නම් 5000 දක්වා හිඟ මුදල ලබා දෙන්න කටයුතු කරනවා. අපේ රටේ ඉන්න අඩු ආදායම්ලාභීන් ඒ වගේම විවිධ දීමනා සඳහා ඉල්ලුම් කරලා තියෙන කණ්ඩායම් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමටත් පවතින තත්ත්වය තුළ තමන්ගේ ආදායම් මාර්ග අහිමි වෙච්ච කණ්ඩායම් වෙනුවෙන් ඒ 5000 දීමනාව ලබා දෙන්නත් රජය තීන්දුව කළා තියෙනවා. ඒ අනුව අපි ජූනි මාස 2 වෙනිදා සිට මෙම මුදල් ලබා දීම ආරම්භ කරනවා. පළමුවෙන්ම අපි සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් ඒ දීමනාව ලබා දීම ආරම්භ කරලා ඒ අනුව අපි හැකි ඉක්මනින් මේ සියලු දෙනා වෙනුවෙන් මේ දීමනාව ලබා දෙන්න කටයුතු කරනවා. ඩිලිවරි සේවාවන් විධිමත් කරලා තියෙනවා. දැනට බලපත්‍ර ලබා දීලා තියෙනවා නම් ඩිලිවරි සේවාවන් සඳහා මේ 31 දින දක්වා පමණක් ඒ බලපත්‍ර 7 වෙනිදා දක්වාම ඒ ආකාරයටම දීර්ඝ වෙනවා. 29 30 31 දින කාල පරිච්ඡේද 3ේදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි. ඊට පස්සේ බඩු අරගෙන ගිහිල්ලා ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න පුළුවන්. ශ්‍රී ලංකා පොලිසිය පූර්ණ සහාය සඳහා ලබා දෙනවා. හැබැයි එකම දේ එවැනි අවස්ථාවකදී අපිට හඳුනා ගැනීමක් තියෙන්න ඕනේ. සත්‍ය වශයෙන්ම මේ කාරණාවල යෙදෙන්න කියලා. විශේෂයෙන්ම අද දිනේදී තීරණයක් ගන්නු ලැබුවා. අත්‍යවශ්‍ය සේවාවල සමාජිකවන් වුවත් ඔවුන්ගේ හැඳුනුම්පතට අමතරව අදාළ ආයතනයේ තමුන් සේවය කරන කාර්යාලයේ ප්‍රධානියා විසින් නිකුත් කරපු ලිපියක් ඔවුන් සතුව තියෙන්න ඕනේ හැඳුනුම්පතට අමතරව. මේ ලිපිය සමහර වෙලාවට මේ වගේ කොලයකින් වෙන ලිපියක් වෙන්න පුළුවන්. නමුත් එවැනි ලිපියක් පමණක් නෙමෙයි ෆෝන් එකේ තියෙන ලිපියක් වුණත් යම්කිසි අවස්ථාවකදී අපිට සැකයක් මතුනොත් සනාථ කරගන්නේ ප්‍රයෝජනවත්. මේ අතර ජනාධිපතිවරයා ඊයේ දිනේදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙරට තුළ සපයනු ලබන සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව වරායාධිකාරිය විසින් ඊට අදාළව කටයුතු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලු සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රවවායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදා හැරීම් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා. ඊට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ සියලු සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා සහ පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසල කළමනාකරණ සේවා කටයුතුද එලෙස අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ බලපත්‍ර ලබාගෙන විවෘත කර අධික මිලට භාණ්ඩ අලෙවි වෙළඳසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ එක් ග්‍රාම සේවා වසමක් තුළ වෙළඳසැල් දෙකක් බැගින් විවෘත කිරීම සඳහා මේ වන විට අවසර ලබා දී ඇති අතර එලෙස විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඒ ග්‍රාම සේවා වසම තුළ තෝරාගත් වෙළඳසැල් දෙකක් සඳහා පමණයි. කෙසේ වෙතත් එලෙස වෙළඳාම් කරන වෙළඳසැල් සහ වෙළඳුන් අධික මිල ගණන් යටතේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ. එවැනි පැමිණිලි පාරිභෝගික අධිකාරියේ 1977 ශ්‍රනික දුරකථන අංකයට දැනුම් දිය හැකියි. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමේ අවදානමක පවතිනවා. ඒ අනුව එසේ සිදුවහොත් ඉන් සිදුවිය හැකි පරිසර හානි අවම කර ගැනීම සඳහා මෙවන විට විශේෂ අවධානයක් යොමු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ. පසුගියදා කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. එසේම ගින්න හේතුවෙන් නෞකාව වෙතද බරපතල හානි සිදු වී ඇති අතර මේ වන විට නෞකාවේ ඉංජිනේරු කුටිය සහ පාලක මැදිරිය ඇතුළු බහලුම් සියල්ලම පාහේ ගිනිගෙන අවසන්. එමගින් නෞකාව මුහුදුබත් වීමේ දැඩි අවදානමක්ද මේ වන විට මතුව ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ. නෞකාවේ සුන්බුන් හේතුවෙන් මේ වන විට මෙරට වෙරළ තීරයටද දැඩි පරිසර හානියක් සිදුව තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ මුහුදුබත්වීමක් සිදුවුවහොත් ඉන් සිදුවිය හැකි පරිසර හානිය අවම කර ගැනීම සඳහා මේ වන විට විශේෂ අවධානයක් යොමු ඇති බවයි. මේ අවස්ථාව වෙනකන් තෙල් විසිරීමක් ගැන කිසිම කලකුණක් අපිට නැහැ. මේකෙන් අපිට හිතන්න පුළුවන් එක්කෝ නැවේ තිබුණු තෙල් සියල්ලම ගිනිගෙන දැවිලා අවසන්. එහෙම නැත්නම් තවම තෙල් පැල්ලම තියෙන ස්ථානෙට ගින්න ළඟා වෙලා නැහැ. මේ අතර නෞකාවෙන් සාගර ජලයට අපද්‍රව්‍ය එකතු වීම නිසා මීගමු කලපුව ආරක්ෂා කර ගැනීමට එම මුහුදු සීමාව අතර කොටසට ඊයේ වැලි කොට්ට දමා වෙන් කරනු ලැබුවා.
එසේම ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදට වැටි මීගමුවේ සිට පුත්තලම දක්වා වෙරළ තීරයට ගොඩගසන ලද සුන්බුන්වෙන් කිරීමේ ක්‍රියාන්විතයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන බලසේනාංකය විසින් ආරම්භ කරනු ලැබුවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ගේ උපදේශකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙන අතර 450ක පමණ බට පිරිසක් සහ නිලධාරීන් මෙම කටයුත්ත සඳහා යොදවා ඇති බවයි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත්යාපා මහතා සඳහන් කළේ. අපි බලාපොරොත්තු වෙන හැකි ඉක්මනේ මේ සියල්ල සුද්ධ කරන්න. හැබැයි මෙතන මේ තියෙන ප්ලාස්ටික් බීඩ්ස් සමස්තයම අපිට එකතු කරන්න බැරි වෙයි. ඒවා වෙරළ තීරයේ, කඩොලාන පරිසරයේ, ඒ වගේ තැන්වල එකතු වෙලා තියෙන පුරන් අපිට එකතු කරන්න බැරි පරිසරවල. ඉතින් ඒවායින් අපිට කිසි කාලයක් යනකම් අහිතකර බලපෑම් මේ මොකද ප්ලාස්ටික් කියන්නේ ලොකු ප්‍රශ්නයක් සාගරයට. ඒ ප්‍රශ්නය යම්කිසි දුරකට මෙම හේතුව නිසා වර්ධනය වෙයි කියලා අපි හිතනවා. මේ අතර නෞකාවෙන් ලබා ගන්නා ලද කොටස් සහ සමුද්‍රීය ජල සාම්පල අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා විසින් කොළඹ වරාය පොලිස් ස්ථානයේ වෙත පැමිණිල්ලක් පත් කර තිබුණා. ඒ පැමිණිල්ල අනුව අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නැවේ කොටස් සහ මුහුදු ජලයෙන් ලබාගත් සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මත කොළඹ වරාය පොලිස් ස්ථානයේ විසින් යොමු කර තිබෙනවා. මේ කවුද වැරදිකාරෝ? කවුද මේවා වෙනුවෙන් වෙන හානියට වන්දි ගෙවන්න ඕන කියන කාරණේ ගැන විමර්ශනය කරන්නට අවශ්‍ය කරන කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පූර්ණ විමර්ශනයක් අපි පවත්වනවා. මේ විමර්ශන වලින් අපිට හොයාගන්න පුළුවන් කවුද මේකේ වගකීම දරන්න ඕනේ. වගකීම දරන අයට වෙරිව නීතිමය කටයුතු කරන්නත් රජය කටයුතු කරනවා. හානිපූර්ණය සඳහා අපිට පරිසර හානිය පිළිබඳව ඉතාමත් නිවැරදි විශේෂඥ වාර්තාවක් අවශ්‍යයි. ඒ වාර්තාව සකස් කරගන්නට ගිය සැරෙත් MT නිව් ඩයමන්ඩ් නෞකාවේදී අපි විශේෂඥ කණ්ඩායමක් යොදාගත්තා. එම කමිටියේ උපදෙස් සහ තීන්දුව තීරණ මත අපි දිගටම දත්ත එකතු කරමින් විද්‍යාත්මක ක්‍රමවේදයකට මෙම වාර්තාව සකස් කරමින් සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සමස්ත පරිසර හානිය ගණනය කරලා සම්පූර්ණ හානිපූර්ණයක් ඉල්ලනකම් අතරමැදි ක්ලේම් එකක් දාලා ඉමීඩියට්ලි මේ වෙච්ච හානිය පූර්ණය කරගන්න. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2584 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,74,861ක් දක්වා ඉහළ ගියා. අවසන් වරට වාර්තා වූ ආසාදිතයන්ගෙන් 2572 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන්හි සිට පැමිණි 12 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අතුරෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 429ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ දෙහිවල සහ පාදුක්ක යන ප්‍රදේශ දෙකෙන්. එම ප්‍රදේශ දෙකෙන් ආසාදිතයන් 51 බැගින් වාර්තා වී තිබෙනවා. එමෙන්ම සෙසු ආසාදිතයන් අතරින් 415 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 356ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේ කොවිඩ් මරණ 27ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1325ක් දක්වා ඉහළ ගියා. එම මරණ අතරින් 12ක් පෙරේදා වාර්තා වී ඇති අතර 25 වනදා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 7ක්. ඊට අමතරව පසුගිය 24 වනදා මරණ 2ක් සහ පසුගිය 22 සහ 23 යන දිනවල එක් මරණය බැගින් වාර්තා වී තිබෙනවා. පසුගිය දින කිහිපයේදීම අපිට වාර්තා වුණා නිවෙස් තුල මරණ සිදුවීමේ වාර්තාගත ලෙස වැඩිවීමක්. අපිට වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයෝ වෙනත් සංකූලතා තියෙන පුද්ගලයෝ ප්‍රතිශක්තිකරණය හීන වෙච්ච කිසි ආකාරයකින් ප්‍රතිකාර ගන්න පුද්ගලයෝ බොහෝ විට නිවෙස් තුලම මිය ගිහිලා තිබුණා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඉදිරි දින 10 පස්සේ යම්කිසි රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවීමක් ඇති වේවි කියලා. මොකද අපි නිරීක්ෂණය කරපු දේ තමයි සංචාරණය අඩුවීමත් එක්ක රෝගීන්ගේ වාර්තා වීම නැත්නම් රෝගයේ පැතිර යාම ශීඝ්‍ර ලෙස වළක්වා ගැනීමට හැකි වෙයි කියන එක මම හිතන්නේ ඒක බොහෝ දුරට සාර්ථක වෙයි කියලා හිතනවා මේ ක්‍රියාත්මක සංචාරණ සීමා හරහා. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 50000ක් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබුවා. එන්නත් ඔගේ රාත්‍රී 10:50ට ඩුබායිහි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK25-28 දරන භාණ්ඩ ප්‍රවාහන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 15000ක් මුල් වරට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ පසුගිය 4 වනදායි. ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණේ ස්පුට්නික් එන්නතේ දෙවන තොගයයි.
මෙම එන්නත්තුගේ විශේෂ අධිශීත කරන පහසුකම් සහිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ ඔවුන්ගේ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත පසුව රැගෙන ගොස් තිබුණා. ස්පුට්නික් 5 එන්නත 50000ක් ලංකාවට ගෙනල්ලා ලැබුවා. මේක මොන ආකාරයෙන්ද බෙදා හරිනු ලබන්නේ ඥාතාවෙන්? දැනට ඒක සැලසුම් කරලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයට මූලික කර ඒක බෙදා හැරීම සඳහා. නමුත් මේක පවතින තත්ත්වය යටතේ යම් ආකාරයකට වෙනසක් වුවහොත් තමන්නාසලට දැනුවත් දෙන්නම්. කොළඹ ජනතාවගේ දෙවන මාත්‍රාව දවා ජීවිතය දැන් ගෙට නැත්නම් අනිත් ඒ දවස් දින වලට. ඒතර ඒවා පාවිච්චි කරගෙන නැත්නම් මේ එන්නත ලබා ගන්න බෑ. මේකද ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රාව සහ දෙවන මාත්‍රාව යන නිෂ්පාදන දෙකක්. ඒ නිසා ඒ නිෂ්පාදන දෙවන නිෂ්පාදනය වෙනම ගෙන්වා ගත යුතුයි දෙවන එන්නත ලබා දීම සඳහා. ඒ නිසා මේ පළමු එන්නත වශයෙන් ලැබෙන එන්නත් දෙවැනි එන්නත හැටියට භාවිතා කරන්න බැහැ. ඒ අනුව දෙවැනි එන්නත ලබා දීම ඉදිරියට කරනවා ඇති. මේ වන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 41939 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 421 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත පෙන්වා දෙන්නේ. ඊට අමතරව ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් 14984 දෙනෙකුට ලබා දී තිබෙනවා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එන්නත් කරණය ක්‍රියාත්මකයි. මීටරය දුර තියාගන්න. දැන් බලන්නකො නෑ කිසිදා. ඔය ඉන්ජෙක්ෂන් එක ගහන්න යන්න වෙන්නේ කොරෝනාත් එක්ක ගෙදර යන්න වෙන්නේ. එමෙන්ම මෙම මසට අදාළ විශ්‍රාම වැටුප් ගොවි සහ දීවර විශ්‍රාම වැටුප් වැඩිහිටි දීමනා මෙන්ම මහජන ආධාර දීමනා ලබා නොගත් පිරිසට පමණක් තැපැල් කාර්යාල මගින් ගෙවීම හෙට දිනේදී සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව එම දීමනා ලබා ගැනීමට පැමිණ සිටින පුද්ගලයන් සිය විශ්‍රාම වැටුප් හැඳුනුම්පත දීවර විශ්‍රාම වැටුප් හැඳුනුම්පත වැඩිහිටි සහ මහජන ආධාර ගෙවීම සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල වෙත පැමිණ අදාළ දීමනාව ලබා ගැනීමට හැකිවනවා. ප්‍රවාහන අපහසුතා හේතුවෙන් යම් කිසි තැපැල් කාර්යාලයක් වසා ඇතහොත් 19.50 කෙටි දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ වන විට කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 25926ක් වන අතර සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 1,46,362ක් ලෙසයි. ඉන්දියාවේ නව කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය තරමක් අඩුවෙමින් පවතින බව එරට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව එරටින් ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබුණේ ලක්ෂ 2කට අඩු ආසාදිතයන් පිරිසක්. එම සංඛ්‍යාව දැක්ුණේ 1,79,770ක් ලෙසයි. අවසන් වරට එරට මෙලෙස ආසාදිතයන් ලක්ෂ 2කට පහළ සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ පසුගේ අප්‍රේල් මස 14 වන දිනයි. කෙසේ වෙතත් අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළද ඉන්දියාවෙන් 4,000කට ආසන්න කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වුණේ 3,558ක් ලෙසයි. ඒ අනුව රට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,18,800කට අධිකයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රාන්තවල තවදුරටත් ඉහළ කොවිඩ් ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ අතර ලොව පුරා විශාල සංඛ්‍යාවක් බිලිගෙන ඇති කොවිඩ් වෛරසයේ මූලාරම්භය ගැන කඩිනම් වාර්තාවක් සපයන්නේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට බුද්ධි අංශ වෙත නියෝග කිරීම චීනය විසින් හෙලා දැක තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව දේශපාලනික අරමුණු මත තම රටට මෙවැනි චෝදනා එල්ල කරන බවයි. 2019 වසරේ අගභාගයේදී චීනයේ වුහාන් නගරයෙන් මුලින්ම සොයා ගැනුණු කොවිඩ් වෛරසය එහි පරීක්ෂණාගාරයකින් අහම්බෙන් නික්මුණේද යන්න පිළිබඳ යළි සැකමතුවීමත් සමගයි ඇමරිකානු ජනාධිපතිවරයා එරට බුද්ධි අංශ වෙත ඊයේ අදාළ නියෝගය සිදු කරනු ලැබුවේ. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා චීනය විසින් එරට තුළදී පසුගේ 26 වනදා එන්නත් මාත්‍රා මිලියන 20ක් ලබා දී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එන්නත් කරන ඉතිහාසයේ එක් දිනකදී වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ලබා දුන් අවස්ථාව ඒ වන බවයි. ඒ අනුව චීනය මේ වන විට එරට ජනතාවගෙන් මිලියන 566.7කට එන්නත් ලබා දී තිබෙනවා. මේ අතර වයස අවුරුදු 12ට වැඩි ළමුන් හට කොවිඩ් එන්නත් ලබා දීමට ජර්මනිය සැලසුම් කර තිබෙනවා. ජූනි 7 වනදා සිට ළමුන් සඳහා වන එන්නත් කරන වැඩසටහන ආරම්භ කරන බවයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් සඳහන් කළේ. වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් හට ෆයිසර් එන්නත ලබා දීමට යුරෝපා වෛද්‍ය ඒජන්සියේ අනුමැතිය අද දිනේ තුල ලබා දීමට නියමිතයි. දැනටපත් වයස අවුරුදු 16ට වැඩි ළමයින් සඳහා එම එන්නත ලබා දීමට යුරෝපා සංගමයේ අනුමැතිය ලබා දී තිබෙනවා.
වෙසගේ අරුත දනවන වෙසක් සිරි රන්දන ඔබ විසින් අපට වූ වෙසක් නිර්මාණ ඊයේ දිනේ අප ඔබ වෙතට ගෙනාවා. එලෙස ඔබ වූ තවත් එවන් නිර්මාණ කිහිපයක් මේ. ශ්‍රද්ධා වෙසක් මංගල්‍ය ශ්‍රී බුද්ධ වර්ෂ 2565. දෙදහස් 33දී අඟහරු ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ජයග්‍රාහී සිහිනයක් ගැනයි මේ කියන්න යන්නේ. ජයග්‍රහණයේ මාවත ඇය උත්සාහය මතින් ගෙන යනවා. රතු ග්‍රහයා නැතිනම් සූර්යාගේ සිට සිව්වන තැන පිහිටි ග්‍රහලොව ඒ තමයි අඟහරු ග්‍රහයා. තුනී වායුකෝලයක් සහිත භෞමික ග්‍රහයෙකු ලෙසයි අඟහරු ග්‍රහයා හඳුනා ගැනෙන්නේ. චන්ද්‍රයාගේ දක්නට ඇති ගැටීම් නිසා ඇති වූ ආවාට සහ පෘථුවියේ දක්නට ඇති ගිනිකඳු තැනිතලා කාන්තාර අඟහරු පෘෂ්ඨය මතද දක්නට ලැබෙනවා. හැබැයි මේ කියන්න යන්නේ අඟහරු ගැන නෙවෙයි. අඟහරු මත පාතබන්නට බලා සිටින පළමු මිනිසා ගැන. ඇය ඇලිසා කාසන්. ඇය තමයි ලොව සිටින ලාබාලතම ගගනගාමී පුද්ගලයා. ඉපතුනේ 2001 අවුරුද්දේදී. දැන් වයස අවුරුදු 20ක්. කාසන් තමන්ගේ පළමු අභ්‍යවකාශ කඳුරට එක්වෙන්නේ ඇයට අවුරුදු 7ක් වගේ කුඩා වයසකදී. කුඩා වයසේ සිටම ඇයට තිබුණ සිහිනයක්. අඟහරු මත පාතබන්න ඇය වෙහෙසුනේ වෙනුවෙන්. සාමාන්‍යයෙන් නාසා ආයතනය අවුරුදු 18ට අඩු කිසිවෙකුට අභ්‍යවකාශ තරණය සඳහා පුහුණුව ලබා නොදුන්නත් ඇලිසාගේ ධෛර්යය නිසාම ඇයට අවස්ථාව උදා වනවා ඒ පුහුණුව සඳහා. ඒ අනුව මේ වන විට නාසා ආයතනය ලබා දෙන සියලුම පුහුණුවීම් ඇය ලබාගෙන තිබෙන අතර 2033 වසරේදී අඟහරු මත පාතබන්නට ඇය බලා සිටිනවා. ඇය සුවිශේෂී වෙන්න තවත් හේතු තියෙනවා. අභ්‍යවකාශ ගතවීම පිළිබඳ උපාධිය අවසන් කරන ලාබාලතම තැනැත්තිය ඇය. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩාවක සතුවිය යුතු උපරිම දක්ෂතාවයක්ද ඇය සතුව තියෙනවා. ඇගේ කුඩා කල සිහිනය අඟහරු වෙත යෑම. එය සැබෑ කරමින් ඇය මේ වන විට අඟහරු වෙත පා තැබීමට අවශ්‍ය පුහුණුවීම් වල නිරතව සිටිනවා. කොහොමුණත් අඟහරු මත පාතැබීමෙන් පසු යළි කිසි දිනක පෘථුවියට පාතැබීම් පවා අවදානම් සහිත ගමනක් බව ඇය දැන දැනත්
ඒ සියල්ල මැද ඇය සිහිනය අත්හරින්නට සූදානම් නැහැ. අනෙක් ළමයි වගේම මගේ අරමුණුනේත් මා කැමති ශේෂත්‍රයක නිරතවීම. අනෙක් අය වෛද්‍යවරු ගුරුවරු වීමට සිහින මවද්දී මම මගේම වෙනස් සිහිනයක් මැව්වා. වැදගත්ම දෙය සිහිනයක් සැබෑවක් වනතුරු දිගින් දිගටම උත්සාහ කරන්න. ඇලිසා කියනවා. අඟහරු මත පාතබන්නට කලියෙන් පෘථුවියේ සිටම ඇය දෙන වටිනා පණිවිඩය තමයි ඒක. අවධානය විදෙස් පුවත් වෙත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මෑතකදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුම සම්බන්ධයෙන් විවෘත විමර්ශනයක් කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. ගාසා තීරයේ සිදු වූ ගැටුම් සම්බන්ධයෙන් විවෘත ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එකඟ වී තිබෙනවා. ඒ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ පලස්තීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ විශේෂ සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. සමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවල් 24ක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල් සංඛ්‍යාව 9ක්. ඇමරිකාව ඇතුළු සමාජික රටවල් 14ක් ඊට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ ජාත්‍යන්තර නීතිය සමච්චලයට ලක් කරන එම තීරණයෙන් ත්‍රස්තවාදීන් දිරිමත් කරන බවයි. දින 11ක් පුරා ක්‍රියාත්මක ගැටුම්වලදී ළමුන් 66 දෙනෙකු ඇතුළු පලස්තීන ජාතිකයන් 253 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 2000කට ආසන්න වන අතර පුද්ගලයන් 90,000ක් පමණ ඉන් අවතැන් වී සිටිනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මැයි 29 වැනිදා 2500 වසරක සිංහල බෞද්ධ සංස්කෘතියේ ගමන් මඟ අතැඹුලක්සේ හදාරමින් මෙරට සිංහල සාහිත්‍ය සුපෝෂණය කළ මාටින් වික්‍රමසිංහ ශූරිහු උපත ලබා ඇත්තේ 1890 වසරේ මැයි මස 29 වන දිනයි. ශ්‍රී ලංකා කනිජතෙල් නීතිගත සංස්ථාව ආරම්භ කර ඇත්තේ 1962 වසරේ මැයි මස 29 වන දිනයි. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද මුදුන තරණය කළ පළමු පුද්ගලයින් බවට නවසිලන්ත කඳුරගින්නන් වන එඩ්මන් හිලරි සහ ශර්පා ටෙන්සින් නෝගේ පත්ව ඇත්තේ 1953 වසරේ මැයි මස 29 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.